සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ධර්ම දානානිසංසේනුත් ධර්ම ශ්‍රවණානිසංසේනුත් මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාවේ හැටියට
මම යොදා ගන්න කල්පනා කළේ අපේ ජාතක පාළියෙහි සඳහන් වන ඊතා උතුම් ජාතක කතාවක් සාලිකේදාර කියන ජාතක කතාව. මේ ජාතක කතාව පදනම් කරගෙන ධර්මදේශනාව සිද්ධ කරන්න කල්පනා කළා. එතකොට මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න හේතු වුණේ මොන කාරණාවද කියන එක අපිට මුලින් දැනගන්න වටිනවා. ඊටත් කලින් සිහිපත් කරන්න ඕනේ මේ ජාතක පාළිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව. වර්තමානයේ සමහර අය ළඟ ජාතක කතාව පිළිබඳව විවිධ මතිමතාන්තර තියෙනවා. සමහර පිරිසක් කතා කරන්නේ මේ මෑත කාලේ ලියවිච්ච ලියවිල්ලක් කියලා. පින්නතුනේ ඒ කාරණාව පැහැදිලි කරන්න දීර්ඝ විස්තරයක් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ ධර්ම දේශනාව තුළ මම බොහොම කෙටියෙන් මතක් කරන්න කල්පනා කළේ ජාතක භානක තෙරවරු බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියා. විනය පිටකයේ බාරව උපාලි මහරහතන් වහන්සේ වැඩ හිටියා. අභිධර්ම පිටකයේ බාරව සූත්‍ර පිටකයේ කොටස් බාර වෙච්ච භික්ෂුන් වහන්සේලා හිටියා. ඒ අතර ජාතක භානක තෙරවරුත් හිටියා. නවාංග ශාස්ත්‍රූ ශාසනය පිළිබඳව කතා කරනකොට ජාතක කියන කොටසත් එතෙන්ට අන්තර්ගතයි. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, උදාන, ඉතිඋත්තක, අභූත ධම්ම, ජාතක මේ ආදි වශයෙන් නවාංග ශාස්ත්‍රූ ශාසනය ගැන සඳහන් කරනකොට මේ ජාතක පාළිය ගැන වෙනම සඳහන් කරනවා. ඉතින් මේ වාගේ කරුණු ධර්මයේ තුලින් සලකලා බලනකොට ඥානවන්තයා හොඳටම දන්නවා ජාතක පාළිය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේම දේශනාව. බුදුරජාණන් වහන්සේ ජාතක කතාවක් දේශනා කොට වදාළේ යම් තැනක යම් කාරණාවක් පැහැදිලි කරන්න අවශ්‍ය වෙච්ච තැනක. එතකොට මේ සාලිකේදාර ජාතක කතාව දේශනා කොට වදාළෙත් ආන් ඒ වාගේ කරුණක්ම පදනම් කරගෙන. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. තමන්ට ලැබෙන දානි ටික අම්මටයි තාත්තටයි දෙනවා. තමන්ට හම්බ වෙන පිරිකර ටික ඒ වස්ත්‍ර අරගෙන ගිහිල්ලා අම්මටයි තාත්තටයි ඇඳුම් මහලා දෙනවා. අම්මා තාත්තා පාවිච්චි කරලා පරණ වෙච්ච ඇඳුම් උන්වහන්සේ අරගෙන මහගෙන පඳු පොවාගෙන සිවුරු හදාගෙන පොරවනවා. ඉතින් මෙහෙම කාලයක් යනකොට භික්ෂුන් වහන්සේලා මේ කාරණාව දැනගත්තා. දැනගෙන ඒ භික්ෂූන් වහන්සේට චෝදනාවක් කළා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් ලැබෙන සිව්පසය ගිහියන්ට දෙන්න මහණ ඔබට ලැජ්ජ නැද්ද කියලා. ඒ කාරණාවෙන් අර භික්ෂූන් වහන්සේගේ හිත ටිකක් බිඳුණා. ඒ කියන්නේ මේ සංඝයා පිළිබඳව නෙමෙයි බිඳුනේ. මම කරගෙන යන්නේ වැරද්දක්ද කියලා හිතුණා. ඉතින් කෙසේ වෙතත් අර භික්ෂූන් වහන්සේලා ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේටත් දැනුවත් කරලා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට මතක් කළා ඒ භික්ෂුවට මාව මුණ ගැහෙන්න කියන්න කියලා. භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට ඒ කාරණාව නැවත මතක් කළා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කියවලා තිබුණ නිසා උන්වහන්සේත් ධම්සභා මණ්ඩපයට එකතු වුණා.
දේශනාවට වැඩපු අපේ භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ දැකලා හඳුනගෙන උන්වහන්සේගෙන් ඇහුවා, හැබැයිද මහණේ තමන්ට ලැබෙන සිව්පසේ ගිහියන්ට දීලා ගිහියෝ පෝෂණය කරනවා කියලා කියන්නේ ඒක ඇත්තක්ද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ඒක ඇත්ත. ඔබ විසින් පෝෂණය කරන ඒ ගිහි අය කවුද කියලා ඇහුවා. ස්වාමීනි වෙන කවුරුවත් නෙමෙයි. මට ජීවිතේ දුන්න මගේ අම්මයි තාත්තයි. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව අහලා 3 වතාවක් සාදුකාර පැවැත්තුවා. සාදුකාර පවත්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ භික්ෂුව පෙර සත්පුරුෂ ඥානවන්තයෝ ගමන් කරපු මගක ගමන් කරන කෙනෙක් කියන කාරණාව මතක් කරාම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පෙර සත්පුරුෂයෝ ගමන් කරපු මග මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. ඒ කොහොමද ඒ කාරණාව සම්බන්ධ වෙන්නේ කියලා. ආන් ඒ පැනේට පිළිතුරක් හැටියට පෙරත් පඬිතුයෝ තිරිසන් ජාතිවල ඉපදිලා පවා තමන්ගේ මව්පියන් වත් හැරලා නැහැ කියන කාරණාව පැහැදිලි කරන්න මේ සාලිකේදාර ජාතක කතාව ගෙන හැර වදාලා. මහණෙනි අතීතේ මේ සාලින්දි කියන බ්‍රාහ්මණ ගමේ කෝසිය කියන ගෝත්‍රයේ කෝසිය කියලා බ්‍රාහ්මණයෙක් හිටියා. මේ කෝසිය බ්‍රාහ්මණයට කිරිය 1000ක් විතර පමණ ප්‍රමාණය කුඹුරු තියෙනවා. පින්නතුනි මෙතන මේ කිරිය කියලා සඳහන් කරන ප්‍රමාණය ගැන නම් නිශ්චිතයක් සඳහන් කරන්න දන්නේ නැහැ. කිරිය කියලා සඳහන් කරලා තියෙනවා මිසක් මේ ප්‍රමාණයයි කියලා පස්සේ සඳහන් වෙච්ච තැන හමු වෙලා නැහැ. ඉතින් කිරිය 1000ක් පමණ කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒකෙන් කිරිය 500ක් තමන්ගේ නෑදෑයන්ට බෙදලා දුන්න රැක බලා ගන්න. සමහරුන්ට කිරිය 50ක්, සමහරුන්ට කිරිය 60ක්, සමහරුන්ට කිරිය 100ක්. ඒ විදිහට කිරිය 500ක් තමන්ගේ ඥාතීන්ට බාර කළා රැක බලා ගන්න. වෙනම තනියම කිරිය 500ක් එක පුරුෂයෙකුට බාර කළා රැකලා දෙන්න කියලා ඔහුට කෝසියේ සිටුතුමා වැටුප් ගෙවනවා. ඉතින් කිරිය 500ක් තනියම බලා ගන්න කෙනා තමන් රකින්න කොටසේ පැලකුත් හදාගෙන හැමදාම මේ ප්‍රදේශයේ ඒ කුඹුර ආරක්ෂා කරගෙන ඉන්නවා. මෙන්න මේ කාලේ මේ මගධ කුඹුර මේක. මගධ කුඹුරේ ඊසාන පැත්තට වෙන්න තියෙනවා කඳු වැටියක ඉඹුල් වනයක්. මේ ඉඹුල් වනාන්තරේ විශාල වශයෙන් ගිරව් ජීවත් වෙනවා. අපේ මහා බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරන අවදී තිරිසන් යෝනියේ ඉපදිච්ච අවස්ථා ගණනාව ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. මේක එවන් තවත් අවස්ථාවක්. ගිරා ආත්මික උප්පත්තිය ලැබලා. දැන් මේ ගිරා පෝතකයා බොහෝම හොඳට හැදිලා වෙඩිලා. ඊ타ත්ම ලස්සනයි. මොනරෙක් වගේ කියලා සඳහන් කරන්නේ. විශාලත්වයේ මොනරෙක් වගේ. එක දවසක් ගිරා රජතුමා තමන්ගේ පුතාට කතා කරලා කියනවා මට දැන් බොහෝම දුර මගේ පිරිසත් එක්ක පියාඹලා යන්න අමාරුයි. මට දැන් වයසයි. ඒ හින්දා මට විවේකීව ඉන්න අවස්ථාව දීලා මේ ගිරා කණ්ඩායමේ රජකම ඔබ බාර ගන්න කියලා. බොහොම කැමැත්තෙන් ඔහු ඒ වගකීම බාරගත්තා. බාර අරගෙන
දවස් 2ක් වාගේ කෙටි කාලයකින් මව්පියන්ට තනියම ආහාර හොයාගෙන අනුභව කරන එක නතර කළා. මව්පියන් වෙනුවෙන් ආහාර සපයා දීමේ වගකීම සම්පූර්ණයෙන්ම තමන්ගේ කරට ගත්තා. එදා ඉඳලා මව්පියන්ටත් තමන් අනුභව කරන ආහාර ගෙනල්ලා දෙනවා. මේ කාලේ හිමාලයේ ස්වාභාවිකව පිහිටලා තියෙන විල් තියෙනවනේ. ආන්ගේ විල් අවට හැල් වැවිලා තියෙනවා. ඒ හැල් අනුභව කරන්න මේගොල්ලෝ සෑහෙන දුරක් පියාඹලා යනවා. ඉතින් මෙහෙම හිමාලයේ හැල් අනුභව කරන අතරතුර එක ගිරවෙක් ගිරා රජුරවන්ට සඳහන් කළා, ස්වාමීනි වෙනදන මගධ කුඹුර මේ කාලේ පැහෙනවා. මේ කාලෙත් ඒ විදිහටම පැහිලා ඇති කියලා. ඉතින් ගිරා රජුරෝ ඒ කාරණාව අහලා ගිරා පොතකයෝ දෙන්නෙක් පිටත් කරලා ඇටියා මගධ කුඹුර බලලා එන්න. ඔව් මගධ කුඹුරට ගිහිල්ලා කුඹුර පැහිලා බව දැනගෙන සිත්සේ අනුභව කරලා ඒ කුඹුරෙන් කරලකුත් කපාගෙන ඇවිල්ලා ගිරා රජුරුවන්ගේ අභියස තිබ්බා. වී කරල පරීක්ෂා කරපු ගිරා රජුරු තමන්ගේ පිරිසත් එක්ක පහුවදා ඉඳලා මගධ කුඹුරට යන්න පටන් ගත්තා. ගිහිල්ලා මේ අය වී කණ්ඩ වහන්නෙම අර කිරිය 500ක්ම තනියම බලා ගන්න පුජ්‍යලයාගේ කොටසේ. ඉතින් දවස් කීපයක් බැලුවා. විශාල ගිරව් රංචුවක්. ගිරව 80000ක්නේ. කුඹුරේ වහපුවාම තව මොනවද ඉතුරු වෙන්නේ කියලා හිතුණා. අන්තිමට කුඹුරේ ආදායම මෙච්චරක් ලැබෙන්න ඕන කියලා බ්‍රාහ්මණයා මිල නියම කරාම මට ඒක අතින් ගෙවන්න වෙයි කියලා හිතුණා. ඊට කලින් ගිහිල්ලා කියන්න ඕන කියලා කල්පනා කරලා බ්‍රාහ්මණයාට අරගෙන යන්න තෑගි බෝගත් පිළියෙල කරගෙන සාලින්දි ගමට ගිහිල්ලා බ්‍රාහ්මණයා මුණ ගැහිලා තෑගි බෝග පිළිගන්වලා කතා බහ කෙරුවට පස්සේ බ්‍රාහ්මණයා අහනවා කොහොමද? දැන් හැල් පැහිලාද කියලා. හැල් කරල් මිටියකුත් ගෙනහිල්ලා තිබ්බා. හැබැයි ඔහු සඳහන් කළා එහෙමයි. කුඹුර බොහොම සරුයි. හැල් හොඳට පැහිලා. හැබැයි මම කියලා යන්න ආවේ ගිරා වසංගතයක් බෝ වෙලා. විශාල ගිරව් ප්‍රමාණයක් දවසකට ඇවිල්ලා වී කනවා. ඉතින් ආදායමක් ලබන්න ඉතුරු වෙයිද කියන එක පවා සැකයි කියලා. එහෙම කියලා කියනවා සිටුතුමනි සමහර එවුන් බඩ පුරා කාලා යනවා. එකෙක් ඉන්නවා කාලා අරගෙනත් යනවා. ඔහු හරි විශාල ශරීරයක් තියෙන ගිරවෙක්. රතුම රතු පාට තුඩක් තියෙනවා, හොටක් තියෙනවා. ඔලින් ඇට දෙකක් වගේ ලස්සන ඇස් දෙකක් තියෙනවා. බෙල්ල වටේට තද රතු පාට මාල 3ක් තියෙනවා. මොනරෙක් වගේ ලොකුයි. රතුම රතු පාට පාද දෙකක් තියෙනවා. ඊටාම දැකුම් කළුයි. දැන් මේ විශේෂ ගිරව ගැන කරුණු සඳහන් කරන්න බ්‍රාහ්මණයට ආසයි මේ ගිරව දකින්න. ගිරව ගැන කරුණු අහගන්න. ගිරව දැක ගන්න ඕන නිසා ඇහු අර පුජ්‍යලයාගෙන් මදු හදන්න දන්නවද කියලා. නැත්නම් උගුල් ලටවන්න දන්නවද කියලා. දන්නවා කිව්වා. පුළුවන් නම් උගුලක් හදලා මේ විශේෂ ගිරව අල්ලගන්න කියලා කිව්වා. ඉතින් ඔහු නැවත කුඹුරට ගිහිල්ලා අශ්ව ලෝම වලින් ලණුවක් ගොතලා ගිරව අල්ලන්න දවසින් දවස තනින් තන මද්ද උගුල තියෙනවා. මේ ගිරා රජුරවන්ට ආහාරය පිළිබඳව කිසිම තෘෂ්ණාවක් නැහැ. ඊයේ බැහැලා යම් තැනකින් ආහාර ගත්තද
ඊළඟ දවසෙත් එතෙන්ටම තමයි එන්නේ. ඉතින් හරියටම කුඹුර බලා ගන්න කෙනාගේ මල පුඩුවත් එදා එතනම තියලා තිබ්බා. ගිරා රජුත් හරියටම අඩිය තිබ්බෙම මල පුඩුවට. උගුලේ පැටලුණා. පැටලිච්ච බව දැනගත්තා. කෑ ගැහෙන්න ආවා, වේදනාව වැඩි. නමුත් කල්පනා කළා මම කෑ ගැහුවොත් මගේ පිරිස ආහාර නොගෙනම පලා යනවා. ඔවුන් කැමතිසේ ආහාර ගත්තාවි. ආහාර අරගෙන වතුර බීලා ඉවර වුණාට පස්සේ 3 පාරක් හයියෙන් කෑ ගැහුවා. සියලුම ගිරව් බීතියෙන් බීතියටපත් වෙලා අනතුරක් අතලඟයි කියලා හිතලා ඔවුන් වහාම පලා ගියා. ගිරා රජුව කල්පනා කළා මගේ නෑදෑයෝ, මගේ පිරිස කිසි කෙනෙක් මං ගැන හැරිලවත් බැලුවේ නෑ. සියලු දෙනාම පලා ගියා. මට කාගේ සරණක්ද? මට කාගේ පිහිටක්ද කියලා ඇස්වල කඳුළු පිරීලා. මේ වෙනකොට උගුල කඩා ගන්න මද්ද කඩා ගන්න කියලා ඇදලා කකුල කැපිලා. ලේ ගලනවා. හැබැයි ගිරව කෑ ගහන හඬත්, ගිරව් ඉගිල්ලිලා යන හඬත් කුඹුර බලා ගන්න කෙනාට ඇහුණා. ඉක්මනට ඇවිල්ලා බැලුවා මොන ගිරවද කෑ ගැහුවේ, මොන ගිරවද පැටලිලා ඉන්නේ. සිටුතුමාගේ නියමයෙන් මේ කුඹුරු බලා ගන්න කෙනා යම් අරමුණක් වෙනුවෙන් උගුලක් හදලා තිබ්බද ඒ අරමුණ සාර්ථකයි. හසු විය යුතු කෙනාම අහුවෙලා ළඟට ගිහිල්ලා පාද දෙකම එකට අල්ලලා බැඳලා උගුලෙන් නිදහස් කරගෙන අරගෙන ගියා සිටුවරයා ගාවට. කෝසියේ සිටුවරයා ගිරව දැකලා ගිරව පිළිබඳව පුදුම ලෝභකමක් උපදව ගත්තා. ගිරව වඩාගෙන උකුලේ තියාගෙන කතා කරලා අහනවා, ගිරා රජුරුවනි, ඔබ පිරිසත් එක්ක ඇවිල්ලා මගේ කුඹුරේ කරල් ටික කාලා යනවා කියලා ආරංචි. අනික් අය නම් කාලා විතරක් යනවා. ආරංචියේ හැටියට ඔබ කාලා අරගෙනත් යනවා. ඇයි? මගෙත් එක අමනාපයක්ද? මම් පිළිබඳව වෛරයක්ද? එහෙම නැත්තම් ගෙනහිල්ලා පුරවන්න අටුකොටු කොහෙවත් බැඳලා තියෙනවද කියලා ඇහුවා. වර්ෂා කාලෙට වාගේ ගන්න තැම්පත් කරන්න තැන් තියෙනවද කියලා ඇහුවා. ගිරා රජුරු කියනවා එහෙම එකක් නෑ. මට ඔබත් එක තරහක් නෑ. කිසිම අමනාපයක් නෑ. මට පුරවන්න අටුකොටුත් නෑ. එහෙනම් කුමන කාරණාවක් සඳහා ඔබ කරල් කපාගෙන අරන් යනවද? එහෙම සඳහන් කරාම ගිරා රජුරු කියනවා, බ්‍රාහ්මණතුමනි, මම මේ කරල් අරගෙන යන්නේ ණයක් ගෙවන්න. ණයකට දෙන්න, නිදහනයක් තැන්පත් කරන්න. ණයක් හරිනවා, ණයකට දෙනවා, නිදහනයක් තැන්පත් කරනවා. සිටුතුමා අහනවා, ඒ කියන කාරණාව මට තේරෙන්නේ නැහැ. පැහැදිලි කරලා දෙන්න කියලා. ගිරා රජුරු කියනවා, මට තටු සලලා ඉගිල්ලෙන්න බැරි කාලේ මගේ අම්මයි තාත්තයි කෑම ගෙනල්ලා තුඩින් ගෙනල්ලා මටත් දුන්නා.
ඒ කෑම කාලා මම ලොකු මහත් වුණා. දැන් මගේ ගිරාරංචුවේ රජු බවටත් මාවපත් වෙලා. හැබැයි එදා මට කෑම හොයාගෙන ඇවිල්ලා කවල පොල පෝෂණය කරපු මගේ අම්මා තාත්තා දැන් හුඟක් වයසයි. තටු සලලා ඉගිල්ලිලා කෑම හොයාගෙන යන්න අපහසුයි. ආන් ඒක නිසා මම දැන් කෑම හොයාගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට දෙනවා. ආහාරයෙන් සන්තරපණය කරනවා. එදා ඒගොල්ලෝ මං වෙනුවෙන් ඒ යුතුයකම කළා. දැන් මම ඒගොල්ලෝ වෙනුවෙන් මගේ යුතුයකම කරනවා. ආන් ඒක තමයි මගේ ණය ගෙවීම කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා සිටුතුමනි මටත් ඉන්නවා එදා මං පුංචි සන්දියේ වගේ තාම තටු සලලා පියාඹලා ගිහිල්ලා ආහාර හොයාගන්න බැරි වයසේ ඊටාම පුංචි දරුවෝ ටිකක් මම මේ ගෙනියන කරල් වලින් මගේ දරුවන්ටත් ආහාර දෙනවා. මම මගේ මව්පියන්ට කරනවා වගේ මටත් බැරි වෙච්ච දවසට ඒගොල්ලෝ මට සලකයි කියලා මං විශ්වාස කරනවා. ඒක තමයි ණයට දීම. මගේ රෑණි ඉන්නවා. දරුවන්ගේ නොසැලකිල්ලට ලක් වෙච්ච. කාත් කවුරුවත් නැති. අසරණ තත්වයට පත් වුණු. සමහර ගිරව් ඉන්නවා. ඒ අයට කෑම හොයාගෙන යන්නත් බෑ. ඒ අයට කෑම ගෙනත් දෙන්න කෙනෙකුත් නැහැ. ඔවුන්ගේ බඩගිනි වේදනා නිමන්න මමම මේ ගෙනියන කරල් වලින් ඔවුන්ටත් ආහාර සපයනවා. එතකොට මට පින් සිද්ධ වෙනවා. කෝසී සිටුතුමනි ඒක තමයි මගේ නිදහනය. ගිරා රජුරු මේ විදිහට කරුණු පැහැදිලි කරගෙන යනකොට කෝසී සිටුතුමාට ඇති වුණේ පුදුම සතුටක්. සංවේගයේ මුසු සතුටක්. කෝසී සිටුතුමා ගිරා රජුරුවන්ගේ පාද බැඳලා තිබිච්ච පටිය කපලා ඉවත් කළා. ගිරා රජුරුවන්ට බොහෝම ප්‍රශංසා කළා. සිටු මාලිගාවේ වටිනා අසුනක් මත වඩා හිඳව ගත්තා. රන් තලියකට විලඳත් මීපැණිත් පුරවලා ගෙනල්ලා දුන්නා. ගිරා රජුරුව විලඳ මීපැණි අනුභව කළාට පස්සේ හකුරුතු වතුරත් ගෙනල්ලා දුන්නා. මේ සියල්ල සම්පාදනය කරලා දීලා ආහාර අනුභව කළාට පස්සේ ගිරා රජුරවන්ට කියනවා ගිරා රජුරුවනි ඔබ දැන් යා යුතුයි. ඔබේ මව්පියෝ කඳුළු පිරුණු දෑසින් මේ වෙලාවේ බලාගෙන ඉන්න ඔබට කරදරයක් වුණාද කියලා. මගෙන් වුණාද අඩුපාඩුවක්? මගෙන් වුණාද කරදරයක්? මේ මගද කුඹුර කිරිය 1000ක් මට තියෙනවා. මේ කිරිය 1000ම අද මං ඔබට ප්‍රදානය කරනවා. සිත්සේ කෑම කන්න. සිත්සේ පිරිසත් එක්ක සතුටු වෙන්න. මව්පියන් වැඩිහිටියන් පෝෂණය කරන්න. මේ කිරිය 1000ම ඔබ බාර ගන්න කියලා කිව්වා. ගිරා රජුරු කෝසී සිටුවරයට අවවාද කළා. සීලෙහි පිහිටන්න මග කියලා දුන්නා. සසර දුක බය කියලා දුන්නා. කිරිය 1000 ප්‍රතික්ෂේප කළා. කිරිය 8ක් අරගන්නම් කියලා කිව්වා. කිරිය 1000ක් Tamanට දුන්නා. ඒ 1000 ප්‍රතික්ෂේප කරලා එයින්ම කිරිය 8ක් Taman ඉල්ලගත්තා. සිටුවරයා කියනවා
වහාම ගිහිල්ලා මව්පියන්ගේ කඳුළු වල ඇස්වල කඳුළු නිමා කරන්න. ඔබ නැති දුක දරා ගන්න බැරුවයි මේ වෙනකොට ඇත්තේ. නමුත් මටත් ඔබ ගැන තියෙන පුදුම පැහැදීමක්. මටත් ඔබ ගැන තියෙන ලොකු සතුටක්. මාව මුණ ගැහින්නත් ඇවිල්ලා යන්න කියලා. ගිරා රජුරු සිටුවරයට අවවාද කරලා අහසට පැන නැගලා තමන්ගේ පිරිස ජීවත් වෙන ඉඹුල් වනයේටම ගමන් කළා. මව්පියෝ බිම වැටිලා කණ්ඩ බොණ්ඩ නැතුව පුතා නැති දුකට ඇස්වල කඳුළු පිරීලා කතා කරලා නැගිට්ටවල සනසලා අරගෙන ගියපු ආහාර පාන විශේෂයෙන් හැල්වි මව්පියන්ට කවලා සතුටු කළා. පෙර තත්ත්වයටම පත් වුණා. ගිරා පිරිස සියලු දෙනාම ඇවිල්ලා ස්වාමීනි කොහොමද බේරුණේ? ස්වාමීනි කොහොමද ගැලවුණේ කියලා ඇහුවා. සියලු කතාව මුල ඉඳලා සඳහන් කළා. සියලු දෙනාම බොහෝම සතුටටපත් වුණා. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, පෙර මම තිරිසන් ආත්මවල ඉපදිලත් ඒ දේම කළා. මහණෙනි, එදා කෝසිය සිටුවරයා වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. මෙදා ආනන්ද ස්ථවිරයන් වහන්සේ. මහණෙනි, එදා මව්පියන් පෝෂණය කරපු ඒ ගිරා රජුරුව වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි, ලෞතුරා බුදු වෙච්ච මමමයි. මහණෙනි, එදා මගෙන් සැලකුම් ලබාපු ඒ මගේ මව්පිය දෙපළ වෙන කවුරුවත් නෙමෙයි, සුද්ධෝදන මහරජුරුවත් මහා මායා දේවින් වහන්සේ දෙපළමයි. මේ කාරණාව දක්වලා පෙර පඬිතයෝ තිරිසන් ආත්මවල ඉපදිලත් මව්පියන්ට සැලකුවා කියන කාරණාව විශේෂයෙන් තහවුරු කළා. ඒකෙන් අපිට පේනවා මේ මව්පියන්ට සලකනවා කියන කාරණාව කොච්චර වටිනවද. භාග්‍යතුන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කළා නිමා කරනකොට අර මව්පියන්ට සලකපු භික්ෂූන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමන්විත වෙච්ච අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයම ලබා ගත්තා. ඒතර මේ මව්පියන්ට සැලකීම මේ තරම් භාග්‍යතුන් වහන්සේ අගය කොට වදාළේ සුවිශේෂී කාරණා රැසක් තියෙන නිසා. මව්පියෝ කියලා කියන්නේ මේ ලෝකේ විශේෂ පිරිසක්. හැබැයි මව්පියන්ගේ තියෙන වැදගත්කම, මව්පියන්ගේ තියෙන විශේෂත්වය, මව්පියන් ඇසුරු කළ යුතු පිළිවෙල, මව්පියන් ළඟ පිළිපැදිය යුතු ආකාරය වර්තමාන සමාජයේ හුඟක් දෙනා නොදන්නවද කියලා හිතෙනවා. මම සඳහන් කළා මව්පියෝ කියන්නේ විශේෂ පිරිසක් කියලා. පින්නතුනි, ඒ කාරණාව මෙහෙම පැහැදිලි කළොත් දසවස්තුක සම්මාදිට්ඨිය, චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. දසවස්තුක සම්මාදිට්ඨිය. මං හිතන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය ඔබ දන්නවා. සුත්ත, අත්ති දින්න, අත්ති ඉට්ටං, අත්ති හුතං, මේ ආදි වශයෙන් අත්ති දින්න දුන් දෙහි විපාක ඇත. අත්ති හුතං මහා පූජාවේ විශේෂ විපාක ඇත. මේ ආදි වශයෙන් මේ දසවස්තුක සම්මාදිට්ඨිය භාග්‍යතුන් වහන්සේ දිගටම දේශනා කොට වදාලා අත්ති මාතා, අත්ති පිතා, මවෙක් ඇත, පියෙක් ඇත,
කියන කාරණාවල් ටික දේශනා කරාම මේකේ තියෙනවා පින්නතුනි මේ අම්මා තාත්තා ඉන්නවා කියලා මවෙක් ඇත පියෙක් ඇත. සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ශාසනයට ඇතුල් වෙන්න කලින්ම පුජ්‍යලයා තුළ තිබිය යුතු සම්මාදිට්ඨියක්. දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මේ දසවස්තුක සම්මාදිට්ඨිය යමෙක් ළඟ නැතිනම් ඔහුට බෞද්ධයෙක් බවට පත් වෙන්න සුදුසුකම් නැහැ. ඒකයි එතන තියෙන වටිනාකම. බරපතලකම. කෙසේ වෙතත් අපි අපේ කාරණාවට යමු. මේ ලෝකේ තියෙනවා ආනන්තරිය කියලා මහා බරපතල පාප කර්ම 5ක්. ඊටත් වඩා බරපතල එක පාප කර්මයක් තියෙනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරිය පාප කර්ම පිළිවෙලින් කොහොමද? සංඝ බේදය. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේ සැලවීම. රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම. මව මැරීම, පියා මැරීම. හැබැයි මෙහෙම සඳහන් කරාම කෙනෙකුට මේක සැක සහිත වෙන්න පුළුවන්, ආందోලනාත්මක වෙන්න පුළුවන්. කොහොමද සංඝ බේදය මෙතන එකට එන්නේ කියලා. සංඝ බේදයකට එන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පූර්ණේ කළේ ලෞතුරා බුදු වීම විතරක් අරමුණු කරලා නෙමෙයි. ලෞතුරා බුද්ධත්වයේ ලබන්න ඕනේ. ලෞතුරා බුදු වුණාට පස්සේ ධර්මයේ දේශනා කරන්න ඕනේ. ධර්මයේ දේශනා කරමින් පිහිටවන ඒ නිර්මල ශාසනය ලෝක සත්වයාගේ හිතසුව පිණිස চিරාත් කාලයක් පවතින්න ඕනේ. බොහෝ දිනාට යහපත හදමින් නිර්මල ශාසනයේ চিරාත් කාලයක් පවතින්න ඒ ශාසනය ඉදිරියට පවත්වගෙන යන්න පිරිසක් ඕනේ වෙනවා. ආන් ඒ පිරිසට කියනවා සංඝ රත්නය කියලා. සංඝ රත්නයේ ભેද බින්න රහිතව ඔවුනොවුන් කෙරෙහි ප්‍රියහිම් බලමින් සතුටින් වාසය කළොත් තමයි ශාසනයගේ පැවැත්ම තියෙන්නේ. සුඛා සංඝස්ස සාමග්ගී. සංඝයාගේ සමගිය සැපයක්. හැබැයි යම් කෙනෙක් ආන්ගේ සංඝ රත්නය ભેද බින්න කළොත් විනාශ වෙන්නේ සම්බුද්ධ ශාසනය. ආන්ගේ නිසා භික්ෂුන් වහන්සේලා ભેද කිරීම භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී හදමඩලට එල්ල කරන දරුණු ප්‍රහාරයක් කියලා දේශනා කරලා තියෙන්නේ. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කාලයක් වෙහෙසිලා මහන්සි වෙලා දරු පිරිසකට කවල පෝල පෝෂණය කරලා උගන්නලා ඔවුන්ගෙන් රටට ජාතියට මහ මෙහෙවරක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දරු පිරිස පස්සේ කාලෙක ඔවුනොවුන් පෙන්නගන්න බැරි තරමට ભેද බින්න වුණොත් අර මව්පියෝ බලාපොරොත්තු වෙච්ච කාරණාව සම්පූර්ණ වෙන්නේ නැහැ නේ පින්නතුනි. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ භික්ෂු මහා සංඝ රත්නයෙන් බලාපොරොත්තු වෙච්ච කාර්යයක් තියෙනවා. ඒ තමයි මේ ශාසනයේ නිර්මලව ඉදිරියට අරගෙන යන එක. ඒ සඳහා ඇති කරපු සංඝ ශාසනයේ යමෙක් ભેද කරනවා නම් සම්බුද්ධ ශාසනයගේ ආයුෂයේ පිරිහෙන නිසා සංඝ ભેදයේ ආනන්තරී කර්මයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක මුලට එනවා.
භාග්‍යතුන් වහන්සේට හානි කරාම ඒක භාග්‍යතුන් වහන්සේට විතරයි හානිය. සංඝයාට හානි කරාම ශාසනයටම හානි වෙනවා. ඉතින් මේ කාරණා පහේ අම්මා තාත්තා පිළිබඳව සඳහන් කරලා තියෙනවානේ. නමුත් පින්නතුනි මරණයට පත්වෙච්ච ගමම්ම බඹලව උපදින කෙනෙක්නේ අනාගාමින් වහන්සේ කියන්නේ. මරණයට පත්වෙච්ච ගමන්ම සුගතිය උපදින කෙනෙක්නේ සකදාගාමින් වහන්සේ සෝවාන් වහන්සේ කියලා කියන්නේ. නමුත් ඒ සකදාගාමින් වහන්සේ, ඒ සෝවාන් වහන්සේ, ඒ අනාගාමින් වහන්සේ, ඒ වාගේ මහා පුණ්‍යවන්ත උත්තමයෝ සතර අපායෙන් අත මිදිච්ච උතුමෝ යම් කෙනෙක් ඝාතනය කළොත් ඒක ආනන්තරීය කර්මයක් කියලා මේ ශාසනය කොතනවත් සඳහන් කරලා නැහැනේ. ආනන්තරීය සදිසයි. ඒ කියන්නේ ආනන්තරීය කර්මය හා සමානයි. නමුත් ආනන්තරීය කර්මයක් කියලා නැහැ. එතකොට අම්මා තාත්තා පිළිබඳව සඳහන් කරනකොට අම්මා තාත්තා ඝාතනය කළොත් ආනන්තරීයයි. එතන කොච්චර වෙනසක් තියෙනවද? සමහරවිට අම්මා තාම තිසරණවත් නැහැ. අම්මා තාත්තා ළඟ තාම පන්සිල්වත් නැහැ. සෝවාන් සකදාගාමි අනාගාමි උත්තමයෝ ඝාතනය කරලා ආනන්තරීය නුනත් තිසරණවත් පන්සිල්වත් නැති අම්මයි තාත්තයි ඝාතනය කළොත් ආනන්තරීයයි කියලා දේශනා කොට වදාළේ ඒ කාරණාවෙන්ම පේනවා මේක කොයිතරම් ගැඹුරක් තියෙන කාරණාවක්ද මව්පියෝ කියලා කියන්නේ. මව්පියන් කෙරෙහි පිළිපැදීම කොයිතරම් ගැඹුරුද? මව්පියෝ මේ ලෝකේ කොයිතරම් විශේෂද? මව්පියෝ මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? සත්පුරුෂයන්ට මව්පියන්ගේ වටිනාකමේ නිමක් නැහැ. මව්පියන්ගේ වටිනාකම දන්න අය මව්පියන් ඇසුරු කිරීමෙන් මේ සංසාරයට මහ ලොකු සාධාරණයක් කරගන්නවා. මව්පියෝ ඒ තරම් විශේෂයි. ඒකයි දසවස්තුක සම්මාදිට්ඨියට පෙළ ගැහිලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ගිනි කඳක් ඇසුරු කරනවා වගේ ඇසුරු කරන්න ඕනේ. ගිනි කඳකට ළඟා වෙනවා වගේ ළඟා වෙන්න ඕනේ. ඇහින් බලහම රවල බැලුවොත් ගිනි කඳක් ඇසුරු කරනවා වගේ ඇසුරු කළ යුත්තේ මව්පියන් පිළිබඳව අපි අතින් සිද්ධ වෙන හැම වරදක්ම පින්නතුනි විපාක දෙන නිසා. ධර්මයේ බොහෝ තැන්වල ඒ කරුණු සඳහන් කරලා තියෙනවා. රවල බැලුවොත්, එකට එක කීවොත්, සරපරුස විදිහට කතා කළොත් ඒ හැම කාරණාවක්මත් සංසාරේ අපට හුඟක් රිදවනවා. ඒ විතරක් නෙමෙයි. අම්මා තාත්තා ඇසුරු කරනකොට හුඟක් අයට අමතක වෙනවා මේ මව්පියන්ගේ වටිනාකම. හැබෑවටම දරුවෝ නම් නොදන්න නිසා. දරුවෝ දන්නේ නැත්තේ දරුවන්ට කියලා දෙන්න කෙනෙක් නැති නිසා. කියලා දෙන්න සත්පුරුෂයෙක් නැති නිසා. දරුවෝ දැනගත්තත් නැතත් පව් සිද්ධ වෙනවනේ. සත්පුරුෂයෝ ලෝකේ ඉන්නවා නම් සත්පුරුෂයා ඒ කාරණාව කියලා දෙනවා. අකුසලයෙන් ඈත් කරනවා. නමුත් වත්මන් දරුවෝ බොහෝ වෙලාවට මව සලකන්නේ යෙහෙලිය වගේ. හැබැයි සමහර අය උගන්වන්නෙත් එහෙමයි. මව යෙහෙලියක් කරගන්න කියලා. එතකොට තමන්ගේ තියෙන පෞද්ගලික ප්‍රශ්න ටික ඔක්කොම අම්මත් එක්ක කතා කරන්න පුළුවන් යෙහෙලියක් එක්ක කතා කරනවා වගේ. එතකොට මානසික බර අඩු කරගන්න එක පහසුයි කියලා. ඒකට වෙන වෙන ක්‍රම ඕන තරම් තියෙනවා. මානසික බර වැඩි වෙන්නේ පළවෙනි කාරණාව ධර්මයේ දන්නේ නැති නිසා. නමුත් ඒකෙන් මිදෙන්න අම්මා යෙහෙලියක් බවට පත් කරගත්තාම
යෙහෙලියක් හැටියට අම්මා ඇසුරු කිරීමෙන් රැස් කරගන්න කර්ම කන්දට වග කියන්නේ කවුද කියන කාරණාව ඊට පස්සේ හිතන්න ඕනේ. වෙන කවුරුවත් නෙමේ. ඒ වගකීමත් ඔවුම දරන්න ඕනේ. සමහරවිට අම්මා පුටුවේ වාඩි වෙලා දරුවෝ ගිහිල්ලා පුටුවේ ඇන්දේ වාඩි වෙනවා. මව්පියෝ බිම ඉඳගෙන වැඩ කරනවා. දරුවෝ ගිහිල්ලා ආසනවල වාඩි වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දුර බැහැර ගිහිල්ලා මව්පියෝ ගෙදර එනකොට පෙරමකට ගිහිල්ලා පිළිගන්න ඕනේ. දෙපා සෝදලා පිළිගන්න ඕනේ. අතේ බරක් ඔසවගෙන ඉන්නවනම් ඒක බාර ගන්න ඕනේ. සීතල වෙලාවක් නම් උණුදිය සපේලා දීලා. උණුසුම් වෙලාවක් නම් ඇල්දිය සපේලා දීලා. කායික විවේකයේ සඳහා අවස්ථාව හදලා දීලා. අපි මව්පියන්ට සත්කාර කරන්න ඕනේ. දවස ගෙවිලා නිමා වෙනකොට දවසේ කිසියම්ම මොහොතක හරි සිහිය ඇති සිහිය නැති මොනම හේතුවක් නිසා හෝ යම් වැරදි වචනයක් කියවුණා නම් වැරදි ක්‍රියාවක් සිද්ධ වුණා නම් වැරදි විදිහට බැලුවා නම් සමා වෙන්න කියලා දෙපතුල මත නලල තියලා සමාව ඉල්ලන්න ඕනේ. මව්පියෝ මැරිලා සමාව ගන්න බැරි වෙලා නම් ආදාහනය කරපු තැනට ගිහිල්ලා මල් පහන් පූජා කරලා සමාව ඉල්ලන්න කියලා කිව්වේ. එහෙම කරනවා නම් වටිනවා. එහෙම නැත්තම් වලලපු තැනක් දන්නෙත් නැත්තම් චෛත්‍යයක් බෝධියක් ළඟට ගිහිල්ලා වත් පිළිවෙත් කරලා මල් පහන් පූජා කරලා මව්පියන්ගේ නම සිහිපත් කරලා ඒ පින අනුමෝදන් කරලා සමාව ඉල්ලගන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙම නැත්තම් මව්පියෝ සම්බන්ධයෙන් සිද්ධ වුණ වැරදි පිළිපැදීම සංසාරගත ජීවිතේ බොහෝ අඳුරු අගාධ වලට අපි අද දාන්න හේතු වෙනවා. භාග්‍යතුන් වහන්සේ මව්පියන්ගේ වටිනාකම ගුණය දේශනා කොට වදාළ සූත්‍ර දේශනා මේ ත්‍රිපිටකයේ අන්තර්ගතයි. ජාතක පාළියේ එවන් ජාතක කතා බොහොමයක් අන්තර්ගතයි. අම්මා තාත්තා කියන විශ්වයේ ජීවත් වෙන මේ විශේෂිත වූ සත්පුරුෂයෝ අපිට මේ සංසාරයෙන් එතර යන්න මහ යුතුයකමක් අපි වෙනුවෙන් සම්පූර්ණ කරනවා. කාත් කවුරුවත් නැති කාලේ තනියම ජීවත් වෙන්න බැරි කාලේ රැකවරණේ හදලා දුන්නා. ඉපැද්දෙව්ව විතරක් නෙමෙයි. කූඹින්ට කණ්ඩ දෙන්නේ නැතුව මැස්සෝ මදුරුවන්ගෙන් බේරගෙන සත්තු සර්පයන්ගෙන් වාගේ වගේම හිවල් සුනක බලල් ආදී සත්වයන්ගෙන් පවා ආරක්ෂා කරගෙන හදලා වඩලා පෝෂණය නොකළා නම් බිහි කරපු විදිහට ඔහේ දාලා තිබ්බනම් අද කුමකින් කුමක් වෙයිද? නමුත් එහෙම කිසිම අතුරු ආන්තරාවක් නැතුව අපිව මේ බුද්ධාන්තරයක මනුස්ස ජීවිතයකින් සසරින් එතර වෙන්න සම්මාදිට්ඨික ජීවිතයක් ලබලා දෙන්න කටයුතු කළා. හැදුවා වැඩුවා පෝෂණය කළා. එනං මේ සාලිකේදාර ජාතක කතාවේ කතා කළා වගේ මව්පියෝ මව්පියන්ගේ යුතුයකම අපි වෙනුවෙන් කරලා තියෙනවා. හැබැයි අපේ මව්පියෝ වයෝවෘද්ධ වෙනකොට අපේ යුතුයකම අපි මව්පියෝ වෙනුවෙන් කරන්න ඕනේ. ඒකත් හැරගත්තොත් මේ ලෝකේ ඉතා පහත් තත්ත්වයක්. ලෝකේ මංගල කාරණා 38ක් තියෙනවා. මේ ලෝකේ තුනුරුවන් හැර ඔය කාරණා 38ට වඩා උසස් යමක් නැහැනේ. ලෝකයේ තියෙන අති සුවිශේෂීම කාරණා 38 තමයි මංගල කාරණා හැටියට ගොනු කළේ. ආන්ගේ කාරණා 38 ඇතුළි මව්පියන්ට සැලකීම මංගල කාරණාවක් බව සිහිපත් කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි
සාලිකේදාර ජාතක කතාවට අනුව මව්පියන්ගේ ගුණය අසීමාන්තිකයි. මව්පියන් වෙනුවෙන් යුතුයකම් කිරීම දරුවන්ගේ පරම යුතුයකම. ඒ කාරණාව එදාටත් එහෙමයි. අදටත් එහෙමයි. අපිත් අපේ මව්පියෝ දිහා බලලා අපේ මව්පියෝ ගැන හිතලා මේ සංසාරේ අය කවදනම් මෙහෙම මව්පියෝ අපිට මුණ ගැහිද? ඒ මව්පියෝ හෙට අනිද්දාට මැරිලා යන්න පුළුවන්. අන් අය මව්පියන්ට සලකන දිහා බලලා අනේ මගේ මව්පියන්ට මටත් මෙහෙම සලකන්න තිබුණා. මගේ මව්පියෝ සම්බන්ධයෙන් මටත් මෙහෙම පිළිපදින්න තිබුණා නේද? පස්සේ හිත හිතා කඳුළු වගුරුවනවට වඩා කරන්න පුළුවන් උපරිමයක් යුතුයකම අද සම්පූර්ණ කරගන්න එක හැමදාටම සතුටු වෙන්න පුළුවන් තැන. ඔබේ ජීවිතය තුලත් ඒ යුතුයකම අත් නොහැර සම්පූර්ණ කරනවා කියන්නේ ඔබ භාග්‍යතුන් වහන්සේටත් මනවින්ම කීකරු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියන එකයි. එවන් උතුම් ගුණ ධර්ම වලින් ජීවිතේ පෝෂණය කරගෙන භාග්‍යතුන් වහන්සේගේ වචනයට අවනත වෙලා මේ උතුම් බුද්ධාන්තරයෙන් සංසාර මඟ කෙරවල කරගන්න අවශ්‍ය කුසල ශක්තිය දියුණු කරගන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන්ම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා බෙලියත්ත ගැටමාන්නේ පදිංචි සෝමවංශ කෝදාගොඩ ආරච්චි මහත්මයා, අයිරින් කන්කානම්ගේ මහත්මිය සහ දරුවන් විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන පුණ්‍ය මහිමය එම දෙපළගේ මව්පියන් වන මීට වසර 37කට පෙර අභාව ප්‍රාප්ත වූ සයිමන් කෝදාගොඩ ආරච්චි පියාණන්ට සහ වසර 17කට පෙර අභාව ප්‍රාප්ත වූ එස් දිසානායක මෑණියන් වහන්සේට, වසර 27කට පෙර අභාව ප්‍රාප්ත වූ දොන් සාමෙල් කන්කානම්ගේ පියාණන් වහන්සේට, වසර 7කට පෙර අභාව ප්‍රාප්ත වූ ඩී මනම්පේරි මෑණියන් වහන්සේට සහ වසර 20කට පෙර හදිසි අනතුරකින් දායකත්වයේ දරූ අය අතරින් විය වූ කේ.ඒ. දාරා දුලාංජි ආදරණීය දියණියට මේ පින් අනුමෝදන් වී භවගාමී ජීවිතය කෙටි කර ගැනීමට, උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා. දෙපාර්ශ්වයේම මියගිය සහෝදර සහෝදරියන්ට සහ පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී භවගාමී ජීවිතය කෙටි කරගන්න භාග්‍ය වාසනාව උදා වේවා. පමෝදා මානවී, ඔෂාන් භාතිය, ඔමායා නුවන්ගී දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. උතුම් ධර්මාවබෝධය පිණිස බෝසත් දරුවන් බවට පත්වෙන්නට මේ කුසල් ඔවුන්ට හේතු වේවා. දේශකයන්න් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියෙන් ඊ타ම ඉක්මන් භවයක නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසල කර්මයක් හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධය සඳහා ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහාත් මේ කුසල් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනු ලබනවා. කෝදාගොඩ පවුලේ පින්නතුන් විසින් පින් අනුමෝදන් කළ මියගිය ඥාතීන් ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දුවදරුවන්ට, ඥාතීන්ට, මව්පියන්ට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. දායකත්වයේ දරන සියලුම පින්නතුන්ටත් පින් අනුමෝදන් කළ ආශිර්වාද කළ හැම කෙනෙකුටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං